समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुख खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सखोसो बिक्कवे बालो कायेन दुच्चरितं चरित्वा वाचाय दुच्चरितं चरित्वा मनसा दुच्चरितं चरित्वा कायस्स भेदा परं मरणात् अपायं दुर्गतिं विनिपातं निरयं उपपज्जति यं खोतं बिक्कवे सम्मा वदमानो वदीय एकं तं अनिट्ठं एकं तं अकं एकं तं अमनापन्ति निरयमेवेतं सम्मा वदमानो वदेय एकं तं अनिट्ठं एकं तं अमनापं एकं तं अकं तं ते यावं चिदं बिक्कवे उपमापि न सुकरा याव दुःखा निरयाति श्रद्धावंत पिन्नुतुनी
සියලු දෙනාම ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ විකාශය වන මේ පැයට નિયમિત දායකත්ව ධර්ම දේශනාවයි ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද මේ දේශනාව තමන්ද ශ්‍රවණය කරමින් සියලුම ධර්ම ශ්‍රවණයට කැමැති සදහැවතුන් වෙනුවෙන් ධර්ම දානයක් ලෙස ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය දරමින් කටයුතු කරන්නේ නාවල කුස්වත්තේ පදිංචි එච්.කේ. ආර්යරත්න මහත්මිය විසින්. පින්වත්නි, සියලු පින් අනුමෝදනාවන් අපි ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරමු. දැන් දේශනාවම ආරම්භ කරමු. දේශනාවේ දායකත්වය දරන සියලු සත්පුරුෂයන්ටත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ මාතෘකා කළේ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායටයි අයිති වෙලා තිබෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත. එහෙමත් නැත්නම් මේකට කියනවා උපරිපන්නාසකේ කියලා. උපරිපන්නාසකයේ පින්නතුනේ ශුන්්‍යත වර්ගය කියලා වර්ගයක් තියෙනවා. මේ ශුන්්‍යත වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍රයේ නම පින්නතුනේ බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ ශුන්්‍යත වර්ගයේ බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාවයි දේශනා කරන්නේ. පින්නතුනේ අපි මලක් පිදුවත් බුදුන් වැන්දත් ස්වල්ප මාත්‍ර වූ හෝ යම් පින්කමක් කළා නම් සතුටු සිතකින් ඒ සතුටු සිතින් කළ පින්කම අවසානයේ අපි සියල්ලෝම තබන ප්‍රාර්ථනාවක් තියෙනවා. නිවන අරමුණු කරගත්තු අපි එසේ නිවන අරමුණු කරගෙන යම් ප්‍රතිපදාවක් පුරලා පළමු කොට පතන පැතුම පින්වත්නි නිවනත් නෙවෙයි. නමුත් ඒ පැතුම පතන්නේ නිවන නැතිව නෙවෙයි, නිවන අරමුණු කරගෙනම තමයි පින්වත්නි ඒ පැතුම පතන්නේ. ඒ එකම පැතුම නිවන වෙන නිසාම තමයි පින්වත්නි ඊට పూర్වයේහි මේ පැතුම පතන්නේ. මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේක අපි හැමෝගෙම පැතුම. මොකද්ද? යාව නිබ්බානපත්තිය. නිවන අවබෝධ කරන තුරු ඒ කියන්නේ අපේ ප්‍රමුඛ අරමුණ පරමාර්ථය නිවන තමයි. ඒකේ කිසි වරදක් නැහැ. නමුත් ඒ පැතුම යථාර්ථයක් වෙන්න නම් ඊට කලින් ඒ නිවනට තියෙන කාරණා දෙකක් අපි පතනවා. පළවෙනි එක තමයි නිවන් පතාගෙන යන මට මේ පින් බලයෙන් මාමේ බාල සමාගමෝ බාලයන් හා එක්වීමක් නම් එපා. කියන්නේ බාලයෙක්ගේ ඇසුරක් මට නොවේවා. බාලයෙක්ගේ ඇසුර ප්‍රතික්ෂේප කරලා එපා කියලා පැතුම් පතලා ඊළඟට පතන දේ තමයි සතං සමාගමෝ හෝතු. නිවන් දකින මොහොත දක්වාම සත්පුරුෂයන් එක්ක ඇසුර ලැබේවා.
සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා. එතකොට පින්වත්නි කොච්චර අගන දෙයක්ද බලන්න. මම පතන නිවන වෙනුවෙන් පළමු කොට මට බාලයන්ගේ ඇසුරක් නොවේවා. සත්පුරුෂයන්ගේ ඇසුරක් ලැබේවා. මේ ලෝකේ පින්වත්නි ඇසුර නිසා කෙනෙක් නිරයට යන්නත් පුළුවන්, කෙනෙක් නිවනට යන්නත් පුළුවන්. ඇසුර නිසා. අතීතයේ පින්වත්නි යම් කෙනෙක් මේ සසර දුක් කෙලවර කළා නම් ඒ කෙලවර කලේම කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයයක් මුල් කරගෙනයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නැතිව, සත්පුරුෂ ආශ්‍රයයක් නැතිව කෙනෙක් සසර ඉවර කරනවා කියන එක, සසර දුකෙන් මිදෙනවා කියන එක වෙන්නේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ එක විටකදී දේශනා කරනවානේ, මහණෙනි කල්යාණ මිත්‍ර වූ මා කරාම පැමිණ අනන්ත සත්වය සංසාර දුකෙන් නිදහස් වෙනවා කිව්වා. එතකොට ධර්මයේහි කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා කියන දෙන්නම පින්වත්නි එක ලෙසයි දක්වන්නේ. එතකොට මේ කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර, සත්පුරුෂයෙකුගේ ආශ්‍රය අපිට හරිය වටිනවා. හැබැයි බාලයෙක්ගේ ඇසුරෙන් අපි පතාගෙන ආපු නිවන පවා පින්වත්නි අහිමි වෙන්න පුළුවන්. මේකට හොඳම උදාහරණය තමයි පින්නතුනේ අජාසත්ත කියන මහරජුරුවන්ගේ කතාව. අජාසත්ත මහරජුරුව කියලා කියන්නේ පින් නැති කෙනෙක් නෙවෙයි. වාසනා භාග්‍ය නැති කෙනෙක් නෙවෙයි. ඒ භවයේම සෝතාපන්න ඵලයට පත්වෙන්නට තරම් පින්වතුනේ ගුණ පිළිවෙත් පුරාගෙන ආපු කෙනෙක්. නමුත් එවන් වූ ඵල ධර්මයක් සාක්ෂාත් කරන්න ඉඳපු කෙනෙක් පවා එකේ ඵලය අහිමි කරවලා පින්වතුනේ නිරේට වටන්න හේතුනේ මොකද්ද? බාලයෙකුගේ ඇසුර. බාලයෙකුගේ ඇසුර. ඒ දේවදත්ත හාමුදුරුවෝ. එතකොට බලන්න පින්වත්නි, අපි ප්‍රාර්ථනා කරන දේ මම නිවන අරමුණු කරගෙන ඉන්නේ, හැබැයි මට බාලයෙකුගේ ඇසුරක් ලැබෙන්න එපා. මොකද ඒ ලැබුණොත් පතන නිවනට හානිය වෙන්න පුළුවන්. නිවන් පතාගෙන යන ගමනේ ඒක විනාශ වෙන්න පුළුවන් පින්වතුනේ බාලයෙකුගේ ඇසුරක් නිසා. ඒකයි. ඉතින් මේ සූත්‍රයේදී පින්වතුනේ ඔබට හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන් මේ බාලයා කියන්නේ කවුද? ඇසුරට ගන්න හොඳ පඬිතයා කවුද කියලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී කළ දේශනාවක් බුදුරජාණන් වහන්සේ වදාලා තීනි මානි භික්කවේ බාලස්ස බාල ලක්කනානි බාල නිමිත්තානි බාලාපදානානි. මහණෙනි, බාලයෙකුට තියෙන බාල ලක්ෂණයන් තුනක් තියෙනවා. දැන් මේ බාලයා කියන්නේ වයසින් බාල කියන අදහස නෙවෙයි පින්නතුනේ. එතකොට ඒ බාලකම කියන එක වයසින් බාලකම කියලා ගත්තොත් පින්නත්නේ ධර්මයේ වර්ධිනවා. මේ ශාසනයේ වැඩ හිටියා අවුරුදු 7 මහරහතන් වහන්සේලා පින්නතුනේ. අවුරුදු 7යි. සෝපාක මහරහතන් වහන්සේ වයස අවුරුදු 7යි. ඒකනේ උන්වහන්සේම කියන්නේ ජාතියා සත්ත වස්සෝහං ලද්ධාන උපසම්පදං ධාරේමි අන්තිමං දේහං අහෝ ධම්ම සුධම්මතා කිය. ජාතියා සත්ත වස්සෝහං, මං උපතින්ම මට වයස අවුරුදු 7යි. ලද්ධාන උපසම්පදං, උතුම් උපසම්පදාවත් ලබාගෙන ධාරේමි අන්තිමං දේහං, මම මේ දරන්නේ සංසාරේ අන්තිම ශරීරයයි කිව්වා. මම මේ දරන්නේ සංසාරේ අන්තිම ශරීරයයි. අහෝ ධම්ම සුධම්මතා, මේ ධර්මයේ සුධර්මතාවේ නම් පුදුමයි කිව්වා. එතකොට අවුරුදු 7යි. හැබැයි උන්වහන්සේ බාලයෙක් නෙමෙයි.
එතකොට බලන්න පින්වත්නි, ඊටාම ලාබාල වයසම පින්වත්නි උන්වහන්සේලා සසර ගමන ඉවර කළා. මහා ගුණපිලිවෙත් පුරාගත් උත්තම ඊටාම ලාබාල වයසේ හිටියා. වයසින් ශරීර ප්‍රමාණින් එහෙම බාලයෙක් කියලා කියන්න බෑ. හරියට මේ වගේ දෙයක්. පින්වත්නි, තිරිසන් ලෝකේ ගත්තම ඒ තිරිසන් ලෝකේ සත්තු ඉන්නවා නොඑක් ප්‍රමාණවල. සමහර අවස්ථාවන් වලදී පින්නතුනේ බලපුවාම මුවෝ ඉන්නවා, හංසයෝ ඉන්නවා, මොනරු ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, මහ විශාල ශරීරයක් තියෙන ඇත්තුත් ඉන්නවනේ. ශරීර ප්‍රමාණයේ කිසිත් වෙනසක් නැතිව මේ සෑම සත්වයක්ම පින්නතුනේ සිංහයාට බයයි. ඊතා කුඩා ශරීර ඇත්තත් මහ විශාල ශරීර ඇති කෙනත් මේ සෑම සත්වයක්ම ශරීර ප්‍රමාණය පින්නතුනේ කිසිම වෙනසක් නැහැ. ඒ සෑම සත්වයක්ම සිංහයාට බයයි. අන්න ඒ වගේ කිව්වා, යම් පුද්ගලයෙක් පින්නතුනේ බාලයෙක් හෝ පඬිතෙක් වෙන්නේ පින්නතුනේ ශරීර ප්‍රමාණයෙන් නෙවෙයි, හැඩහුරු කමින් නෙවෙයි. පින්වත්නි, දරන්නා වූ ගුණ මොනවද, නොදරන ගුණ මොනවද ආදී වශයෙන් ඒවයින් තමයි බාලයෙක් හෝ පඬිතෙක් බවට පත් වෙන්නේ. එතකොට බාලයෙක් අඳුන ගන්න පුළුවන් වෙන ලක්ෂණ තුනක් තියෙනවා. බාල ලක්ෂණානි, බාලයෙකුගේ ලක්ෂණ. බාලයෙක් හඳුනා ගන්න පුළුවන් මේ ලක්ෂණ වලින්. බාල නිමිත්තානි, බාලයෙකුගේ නිමිති. බාලාපදානානි, බාලයෙකුගේ තියෙන ගති ස්වභාවයන් තුනක් තියෙනවා. දැන් මේකෙන් කාරණා දෙකක්, මේ කාරණා තුන දැනගත්තට පස්සේ එකක් තමයි තමා වටා ඉන්න පිරිස පින්වත්නි බාලයෝද නැද්ද කියලා ඔබට මැනගන්න පුළුවන්. තමා වටා ඉන්න පිරිස බාලයෝද නැද්ද කියලා ඔබට දැනගන්න පුළුවන්. ඒ පළවෙනි එක. ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ කියන්නා වූ බාලයෙකුගේ ලක්ෂණය තමා තුල තියෙනවද කියලා තමා තුලින් මේක බලන්න. මේ ධර්මයේ දියුණු වෙන්නේ මේ ධර්මයේ තමා තුලින් දකින්න කෙනා. මේ ධර්මයේ උත්තම ඵල සාධනය කරන්නේ හැම දවසක මේ ධර්මයේ තමන් තුලින් දකින්න කෙනා. ඒ කියන්නේ ලෝකේ කවුරු මැරෙනවා කියලා තේරුම් ගත්තත් වැඩක් නැහැ නේ පින්නතුනේ. තමන් මැරෙනවා කියලා තමා තුලින් ඒක දකින්න නැත්තම්. ඒ වගේ ලෝකෙ පින්වත්නි මේ ධර්මතා මේ බාලයෙකුගේ ලක්ෂණ ටික වෙන කවුරු ළඟ තියෙනවා කියලා දැකලා ඇසුරු කරනවද නැද්ද කියන එක වෙන් කරගන්න ඒකත් හරිම වටින දෙයක්. හැබැයි ඊටත් වඩා වැදගත් වෙන්නේ මේ ධර්ම ටික, මේ කාරණා ටික හොඳට තේරුම් අරන් පින්වත්නි තමන් බාලයෙක්ද නැද්ද කියන එක තමන් හොයන්න. බාලයෙක් කියලා තේරුනොත් මේ කියන කරුණු අනුව ඔබට තේරෙනවා එහෙනම් මමත් බාලයෙක් කියලා. එතකොට මොකද කරන්නේ? කමක් නැහැ. වැදගත්ම දේ තමයි පළමු කොට පින්නතුනේ ලෙඩේ හැටියට අඳුන ගන්න එක. එහෙනම් මේ ලෙඩේ තියෙනවා නම් මම ලෙඩෙක්. ලෙඩේ කිව්වට පස්සේ මේ ලකුණු තියෙනවා නම් මමත් ලෙඩෙක්. එහෙනම් කරන්න තියෙන දේ තමයි වහාම පින්නතුනේ ඒ කාරණාවන් ටික තමන්ගෙන් ඈත් කරගන්න බලන්න. ඒ දුරු කළ යුතු දේවල් නම් ඒ ටික වහා දුරු කරගන්න බලනවා. ඒ තමයි පළවෙනි දේ. දැන් ලෙඩක් හැදුනට පස්සේ අනේ මේ ලෙඩේ මට හැදුනා දැන් එනං ඉතින් මම මේකින්ම මැරෙයි කියලා බලාපොරොත්තුෙන් එහෙම ඉන්නේ නැහැ. උත්සාහ කරන්නේ වහාම මේක සුවපත් කරගන්න. ඒ වගේ මේ බාලයෙකුගේ ලකුණු තමා තුළ තියෙනවා කියලා තමා තුළින් දකිනවා නම් පළමු කොට කළ යුතු දේ තමයි පින්නතුනේ ඒ ලකුණු ටික වහා දුරු කර ගැනීම පිණිස පින්නතුනේ වීරිය කරන්න ඕන. යම් හේකින් මේ බාලයෙකුගේ ලකුණු ටික, බාලයෙකුගේ නිමිති ටික
මගේ ළඟ නැහැ කියලා ඔබටම ඔබ ගැන පේනවා නම් තමා තුලින් ඔබ ඒකෙන් සතුටු වෙන්න. ඔබ ඒකෙන් සතුටු වෙලා ඉතිරි කුසල් ටික මත්ෙහි සම්පූර්ණ කරගන්න පින්නත් වෑයම් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තීනි මානි භික්කවේ බාලස්ස බාල ලක්කනානි බාල නිමිත්තානි බාලාපදානානි කතමානි තීනි මොනවද මේ තුන? පළවෙනි මේක තමයි මේ බාලයාගේ පළවෙනි ලක්ෂණය තමයි නිමිත්ත තමයි ඒ පුද්ගලයා ප්‍රාණඝාත ආදී වූ කයින් දුසිරිත කරනවා. කයින් කරන අකුසල් ප්‍රධානම තුනක් තියෙනවා. පරපණ නසන එක, හොරකම් කරන එක, කාමේහි වැරදි ලෙස හැසිරෙන එක. ඒවා කයින් කරන දුසිරිත. කයින් කරන අකුසල්. එතකොට ඒ සත්වයා සමහර විටකදී ඝාතනය කරන්නෙම නැති වෙන්න පුළුවන්. නමුත් ඒ සත්වයා හිංසා කරනවා, පීඩා කරනවා, අනුන් වෙහෙසටපත් කරනවා. ඒකත් මේකටමයිති. මේ කයෙන් කරන අනුන්ට පීඩාව පිණිස පවතින, දුක පිණිස පවතින, අනර්ථය පිණිස පවතින දුසිරිත්. ඊළඟට පින්වත්නි කියනවා වචනෙන් මුසාවාද ආදී වූ වචනෙන් දුසිරිත් කරනවා. වචනෙන් කරන අකුසල් තියෙනවා 4ක්. බොරු කියනවා. ඒකට කියනවා මුසාවාදේ කියලා. මුසාවාදේ කියන්නේ කළ දේ නොකලා කියනවා, නොකළ දේ කළා කියනවා, දැකපු දේ දැක්කේ නැහැ කියනවා, දැක්කේ නැති දේ දැක්කා කියනවා, ආපු දේ ඇහුවේ නැහැ කියනවා. පින්වත්නි අහපු නැති දේවල් ඇහුවා කියනවා. මේ ආදී වශයෙන් බොරු කියනවා. ඊළඟ එක තමයි පින්වත්නි වචනෙන් කරන අකුසලය පරුස්සා වාචා. අනුන්ගේ හිත් ඇලෙන රිදෙන පරුස්ස වූ වචන කියනවා. පරුස්ස වචන. කටුක කටෝර වචන. ඊළඟ එක තමයි පින්වත්නි පිසුනා වාචා. කේලම් කියනවා. අනුන් බිඳවමින් කොටවමින් අනුන්ගේ හිත් පළුදු කරමින් පින්වත්නි කේලම් කියනවා. වචනේ ඊළඟ අකුසලය සම්පප්පලාපා හිස් වචන කියනවා. අහන්නට තේරුමකුත් නැහැ, කියන්නට තේරුමකුත් නැහැ. හිස් වචන කියමින් කාලෙ ගෙවලා දානවා. දැන් මේකත් අකුසලයක්. ඊළඟට පින්නතුනේ මනසින් කරන අකුසල් තුනක් තියෙනවා. අභිජ්ජා ආදී. අභිජ්ජා කියලා කියන පින්වත්නි මනසින් කරන පළවෙනි අකුසලයේ අභිජ්ජාව. අභිජ්ජා කියලා කියන පින්වත්නි විෂම ලෝභය කියන එකයි. මේ විෂම ලෝභයේ ස්වභාවය තමයි අන්සන්තකය පවා මගේ වේවා කියලා ඇතිවන සිතිවිල්ල. අන්සන්තකේ පවා මගේ වේවා. ඊළඟට මනසින් කරන ඊළඟ අකුසලය තමයි පින්වත්නි ව්‍යාපාද ද්වේෂ සිත, නසන සිත. එතකොට සමහර විටකදී කායික දොරටුවෙන් නසලා නැහැ. නමුත් ව්‍යාපාදේ ඇති වෙලා තියෙනවා. නසන චේතනාව ඇති වෙලා තියෙනවා. ඒකත් කර්මයක්. ඒක අකුසල මනෝ කර්මයක්. දැන් අපිට බලන්නකෝ ව්‍යාපාදේ කියන එක ඇති වුණාට පස්සේ ප්‍රාණඝාතයේ හැටියට අපිට කෙනෙක්ව මරන්න පුළුවන්. ඒක කයින් කරනවා. නැත්තම් මරන්න කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක වචනෙන් කියනවා. ඒක වචනෙන් කියනවා. එතකොට ඒක වචනෙට නගලා පින්නත් ක්‍රියාවක් හැටියට සම්පූර්ණ කරනවා. දැන් එතකොට බලන්න පින්වත්නි මනසින් කරන දෙවෙනි අකුසලය තමයි ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ නසන සිත, ද්වේෂ සිත. ඊළඟට කරන අකුසලය තමයි මිච්ඡා දිට්ඨි. මනසින් කරන මිච්ඡා දිට්ඨි, මිත්‍යා දෘෂ්ටිය. මිච්ඡා දිට්ඨින් වික්කවේ පරම වජ්ජා. බුදුහාඳුර වදාළේ මහණෙනි මේ 10නුත් පරම වරද බවට පත් වෙන්නේ පිටුතුනේ මිත්‍යා දෘෂ්ටියයි. පරම වරද බවට පත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය.
මේ මිත්‍යා දෘෂ්ටිය මොනතරම්ද කිව්වොත් පින්වත්නි ආනන්තරීය කර්මයන්ටත් වඩා පින්නතුනේ බරපතල වෙන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටිය මේ කොච්චර බරපතලද කිව්වොත් දැන් ආනන්තරීය කර්ම කරපු කෙනෙකුට පින්නතුනේ නියමයක් නියතියක් තියෙනවා කල්පයක් නිරේ කියලා. දැන් අම්මා මරලා නිරේට වැටුනොත් කල්පයක් නිරේ. කල්පස්ථායි කියන්නේ. ඊළඟට පින්නත්නි රහතන් වහන්සේ නමක් ඝාතනය කරලා පින්නතුනේ නිරේට වැටුනොත් කල්පයක් නිරේ. ඒකේ නියමයක් තියෙනවා ඒ දුකේ කෙලවරක් කල්පයක් කියලා. හැබැයි මේ නියත මිත්‍යා දෘෂ්ටිගත සත්වයන්ට මෙන්න මෙච්චර කාලයක් කල්පයක් මේ නිරේ පැහෙනවා කියලා එහෙම කියන්න බෑ පින්තුනේ. ප්‍රමාණ කරන්න බෑ. අන්න ඒක නිසා තමයි කිව්වේ ආනන්තරීය කර්මයන්ටත් වඩා බරපතල වරද තමයි පින්වත්නි මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. දැන් එතකොට බාලයාගේ ඔන්න පළවෙනිම ලක්ෂණ තුන මොනවද? පින්වත්නි ප්‍රාණඝාතය ආදී වූ කයින් දුසිරිත යමෙක් කරනවා නම් ඔහු බාලයෙක්. ඒක කයින් දුසිරිත කරද්දී ඒ කයින් කෙරෙන තුනම කරන්න ඕන නැහැ. ඒ කයින් කෙරෙන අකුසල් වලින් ප්‍රාණඝාතය කළා කියමුකෝ. ඒ ප්‍රාණඝාතයේ පමනක් කළා වුණත් ඔහු බාලයෙක්. හොරකම විතරක් කළා කියමු. ඒ හොරකම විතරක් කළා වුණත් ඔහු බාලයෙක්. ඊළඟට කාමයේහි වැරදි ලෙස හැසිරුණා කියමු. ඒ පමනක් කළා වුණත් ඔහු බාලයෙක්. ඊළඟට වචනෙන් කරන අකුසල් තියෙනවා 4ක් කිව්වා. ඇතැමෙක් බොරු කියනවා. බොරු කිව්ව මාත්‍රෙන් ඔහු බාලයෙක්. සමහර විටකදී ප්‍රාණඝාත කරලා නැහැ. අදත්තාදාන කරලා නැහැ. වැරදි කාම සේවනය කරලත් නැති වෙන්න පුළුවන්. නමුත් ඔහු බොරු කියනවා. නැත්නම් ඒ පුද්ගලයා කේලම් කියනවා. නැත්නම් ඒ පුද්ගලයා පරුස වූ වචන කියනවා. නැත්නම් ඒ පුද්ගලයා තොරතෝංචියක් නැති පින්වත්නි හිස් වචන කියවනවා. අන්‍ය අකුසලයන් නොකර වුණත් හිස් වචන කියමින් කාලය ගෙවනවා නම් පින්වත්නි ඒ කරුණෙන් ඒ පුද්ගලයා බාලයෙක්. පින්වත්නි ඊළඟට දැන් බලන්නකෝ අපිට මේක අනුන් ගැන හොඳට මම එක කිව්වේ අනුන්ට අපිට යම් ප්‍රමාණයකට මේක ගලපන්න පුළුවන්. අනුන්ට මේක ගලපන්න පුළුවන් වෙන්නේ එක්කෝ ක්‍රියාවන් මුල් කරගෙන හරි එහෙම නැත්නම් වචනෙන් කටින් කියන වචන මුල් කරගෙන හරි අපිට බාහිරට පේන්නේ මේ දෙකනේ. නමුත් ඔහු බාලයෙක්ද නැද්ද කියලා අපිට අනික් අයව හොයන්න බැරි කාරණා ටිකක් තියෙනවා. ඒ තමයි පින්වත්නි අපිට ඒ අයගේ විෂම ලෝභය කියන එක අපිට පේන්නේ නැහැනේ. නමුත් සියුම්ව ඉන්න සියුම්ව විමසන හොඳ තීක්ෂණ නුවණක් තියෙන කෙනෙකුට ඒ ඇතුළාන්තේ තියෙන සිතිවිලි තමයි ක්‍රියාවලින් හරි වචනෙන් හරි එළියට පේන්නේ කියලා ක්‍රියාවන්ගෙන් පෙනෙන දේ තුලින් සිතේ පවතින සිතිවිල්ල දකින්නත් පුළුවන්. නමුත් අනුන්ගේ සිතේ සිතිවිල්ල දකින්න එහෙම අපහසු වුණාට එහෙම ආයාසෙන් හෙව්වා වුණාට තමන් බාලයෙක්ද නැද්ද කියලා තෝරාගන්න පින්නතනේ තමන්ගේ සිතේ තියෙන ස්වභාවය ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමන් ගැනම හොයන්න. අවිජ්ජාව විෂම ලෝභය. එතකොට සමහර කෙනෙක් අවිජ්ජාවෙන් යුක්තව වාසය කරනවා. ඒ කියන්නේ හිතේ අනුසන්තකයේ ගැන පවා ආසාවක් තියෙනවා. හැබැයි ප්‍රාණඝාත කරලා නැහැ, හොරකම් කරලා නැහැ. ඒකිනුත් ඔහු බාලයෙක් බවට පත් වෙනවා. සමහර අවස්ථාවන් වලදී හොරකම් කරලා නැහැ, ප්‍රාණඝාත කරලා නැහැ, කාමීහි වැරදි ලෙස හැසිරෙලා නැහැ, මේ මොකුත් කරලා නැහැ. නමුත් ඇතුළාන්තේ ද්වේෂ හිත තියෙනවා. ඒ ද්වේෂ සිත තියෙන මාත්‍රේනොත් ඒ පුද්ගලයා බාලයෙක්. ඊළඟ එක මිච්ඡා දිට්ඨි.
මිච්ඡාදිට්ඨිය තියෙන මාත්‍රේනොත් ඒ පුද්ගලයා බාලයෙක්. දැන් එතකොට මේ තමයි බාලයෙකුගේ ලක්ෂණ. බාලයෙක් හඳුනා ගන්න පුළුවන් නිමිති. කයින් දුසිරිත කරනවා, වචනයෙන් දුසිරිත කරනවා, ඊළඟට සිතින් දුසිරිත කරනවා. ඔය තමයි බාලයෙකුගේ ලක්ෂණ. දැන් මේ බාලයා කයින් කායේන දුච්චරිතං චරිත්වා, කයින් දුසිරිත කරලා, වාචාය දුච්චරිතං චරිත්වා, වචනින් දුසිරිත කරලා, මනසා දුච්චරිතං චරිත්වා, සිතින් දුසිරිත කරලා, මෙලවම දුක් පින්වත්නි දුක් දුම්නස් තුනක් විඳිනවා කිව්වා. මේ බාලයෙක් මෙලොවම මේ ලෝක වශයෙන්ම විඳින පින්වත්නි දුක් දුම්නස් තුනක් තියෙනවා. යමෙක් කයින් දුසිරිත කළා නම්, යමෙක් වචනෙන් දුසිරිත කළා නම්, යමෙක් සිතෙන් දුසිරිත කළා නම්, ඒ දුසිරිත කරන කෙනා මෙලවම දුක් දුම්නස් තුනක් විඳිනවා. පළවෙනිම දුම්නස තමයි පින්වත්නි මේ පුද්ගලයා යම් පිරිසක් අතරට ගියපුවම අපි හිතමුකෝ ඒ පිරිසේ අය යම් හොරෙකුගේ හොරකමක් පිළිබඳව පිළිකුලෙන් කතා කරනවා කියලා. යම් සතුන් මරන්නෙකුගේ සතුන් මරණ එක ගැන පිළිකුලෙන් කතා කරනවා කියලා. වැරදි ලෙස කාම සේවනය කරන කෙනෙකුගේ ඒ දුර්ගුණය පිළිබඳව පිළිකුලෙන් කතා කරනවා කියලා හිතමු. හොරකම ගැන කේලම් කියන ඒවා ගැන පිළිකුලෙන් කතා කරනවා කියලා හිතමු. දැන් මේ පිරිස ඇතුළට මේ බාලයා ගියපුවාම මේ බාලයට මේ මිනිස්සුන්ගේ මේ කතා බහ අහන්න ලැබෙනකොට හිතෙන්නේ මොකද්ද? අනේ මේ නිඳා කරන්නා වූ ක්‍රියාව මගේ ළඟ තියෙනවනේ. මේ මිනිස්සු ඊටාම පිළිකුලෙන් කතා කරනවා මේ අසත් ධර්මයේ ගැන. හැබැයි ඒ අසත් ධර්මයේ මගේ ළඟ තියෙනවනේ කියලා තමාම පින්නතුනේ තමා තුළින් දකිනවා. මේ නින්දාවට යම් කාරණයක් හේතු වෙනවා නම් ඒ නින්දාවට හේතු වන කාරණේ මගේ ළඟ තියෙනවා. මේ ගැරහුමට හේතු වෙන්නේ යම් දුර්ගුණයක් නම්, දුසිරිතක් නම්, ඒ සමාජයේ ගැරහීමට ලක් වෙන දුසිරිත මගේ ළඟ තියෙනවනේ කියලා තමා තුලින් දකිනවා පින්නතුනේ. ඔන්න මේ පුද්ගලයාට මොකද වෙන්නේ? අර පිරිස අතර විශාරදව ඉන්න බැරි වෙලා යනවා පින්නතුනේ. අර පිරිස අතර විශාරදව ඉන්න බැරි වෙනවා. ඒ පුද්ගලයාගේ ජීවිතයේ පින්නතුනේ හරියට මොන වගේද? හොර මුදල් නෝට්ටුවක් වගේ. හොර මුදල් නෝට්ටුවක් වගේ වුණාම පින්වත්නි මොකද වෙන්නේ? 5000ක නෝට්ටුවක් උනත් පින්නතුනේ ඒ පුද්ගලයාට නෝට්ටුව එළියට ගන්න බැරි වෙනවා. එයි මේක හොර මුදල් නෝට්ටුවක් නිසා. ඒ නිසා තේරුම් ගන්න කිසිම වෙලාවක ඔබේ ජීවිතයේ පින්නතුනේ හොර මුදල් නෝට්ටුවක් වගේ එකක් කරගන්න එපා. කිසිම වෙලාවක හොර මුදල් නෝට්ටුවක් බවට පත් කරගන්න එපා ජීවිතේ. එහෙම වුණොත් ඔබට සංගවන්න වෙනවා ඔබේ ජීවිතේ කොච්චර වටින ජීවිතයක් හැටියට ප්‍රකට කරන්න ඕනකම තිබුණත් පින්නතුනේ ජීවිතේ එළියට විවෘත කරන්න බැරි වෙනවා. නිර්වෘල් ජීවිතයක් බවට පත් කරගන්න බැරි වෙනවා. එතකොට පළවෙනිම විඳින දුක් දුම්නස තමයි මේ බාලයා. මගේ ළඟත් මේ සමාජයේ නිඳා කරන මේ සමාජයේ ගරහන මේ දුර්ගුණය මගේ ළඟත් තියෙනවා කියලා පින්නත් තමන් තැවෙනවා. දෙවනි පින්වත්නි විඳින දුක් දුම්නස තමයි මේ බාලයට දකින්න ලැබෙනවා මේ මොකක් හරි දුසිරිතක් කරලා රජුට අහු වෙලා පින්නතුනේ ඒ රජු විසින් නොයෙකුත් දඬුවම් දෙන මිනිස්සෙක්ව දකින්න ලැබෙනවා. දැන් මේ බාලයට දකින්න ලැබෙනවා මොකක් හරි දුස්චරිතයක් කරලා ඒ හේතුවෙන් රජුගේ දඬුවම් විඳින රජවරු දෙන දඬුවම් නොයෙක් දේවල් පින්නතුනේ දේශනාවේ තියෙනවා. ප්‍රධානම දෙතිස් වදයක් පින්නතුනේ දේශනාවේ සඳහන් වෙනවා. වද 32 කියලා කියන්නේ අපි ඒක. දෙතිස් වදේ.
නොඑක් දුක් වේදනා පින්නතුනේ. සමහර වෙලාවකදී අත කපනවා. සමහර වෙලාවකදී අත් දෙකම කපනවා. සමහර වෙලාවකදී කකුලක් කපනවා. ඇතැම් තැනක කකුල් දෙකම කපනවා. මේ රජවරු අතීතේ දීපු දඬුවම්. ඇතැම් තැනකදී පින්නතුනේ නාසය කපනවා. කන් දෙක කපනවා. තවත් තැනක පින්නතුනේ හිසම කපලා දානවා. ගෙලසිඳ දානවා. ඇතැම් විටකදී මොකක් හරි පින්නතුනේ ගලක් හරි අරගෙන එයම අතුල්ලලා මුළු හිසම පින්නතුනේ මුඩු කරනවා. ඇතැම් විටකදී පින්නතුනේ මේ ශරීරයේ හැම පටි වෙන්න ගලවනවා. මේ දා දීපු දඬුවම් කරපු වැරදි වලට. තවත් තැනක පින්නතුනේ ඊටාම තදින් රත් කරපු යකඩ කූරවල් ශරීරයට අනිනවා. ඇතැම් තැනක මේ ඔලු කට්ට ගලවලා දානවා. මේ වගේ නොඑක් වද බන්ධන එදා නීති අනුව කළා. අද කාලේ නම් පින්නතුනේ ජීවිතාන්තයේ දක්වා හිරේ යනවා. බරපතල වැඩ සහිතව හිරේ යනවා. මේ වගේ නොඑක් දඬුවම් තියෙනවා. දැන් යම්කිසි බාලයෙකුට තුන්දොරින් දුසිරිත් කරන යම් බාලයෙක් දකිනවා පින්නතුනේ එවන් දුසිරිතක් කරලම මේ රජවරුන්ගේ වද වේදනාවට පත්වෙච්ච මිනිස්සෙක්ව. එහෙම දැකපුවම අර බාලයට හිතෙන දේ තමයි පින්නතුනේ මේ වගේ දඬුවමක් විඳින්නේ මේ මිනිස්සයා යම් කර්මයක් කරලා නම් එවන් වූ කර්ම මගේ ළඟත් තියෙනව නේද කියලා තමා තුළින් ඒක දකිනවා පින්නතුනේ. මේ දඬුවම විඳින්නේ මේ මිනිස්සයා මොනව යම් හෝ වරදක් කරලාද ඒ වරද මගේ ළඟ තියෙනවා. එහෙනම් මටත් මේ දඬුවම කොයි වෙලාවෙ හරි විඳින්න වෙයි. ඔන්න තැවෙනවා. ඔන්න දැපෙනවා. ඒ තමයි මෙලොවම විඳින්නා වූ දුක් විපාකේ. දෙවෙනි දුක් විපාකේ. තුන්වෙනි එක තමයි බාලයෙකුට උනත් පඬිතේකට උනත් පින්නතුනේ මැරෙන්න දවසක් එනවා. සමහර විටකදී පින්නතුනේ මේ කෙටි ජීවිතේ මැරෙනවා කියන එක තේරුම් ගන්න නැතුව වෙන්න පුළුවන් සතුන් මරාගෙන කෑවේ. මේ ඊටාම කෙටි ජීවිතේ මමත් මැරෙනව නේද කියලා මෙනෙහි නොකර වෙන්න පුළුවන් හොරකම් කරලා කෑවේ. එසේ වුවත් බාලයාටත් පඬිතයාටත් මැරෙන්න දවසක් එනවා. දැන් මේ මරණාසන්න කෙනා ලෙඩ ඇඳට හරි මරණ මංචකයට හරි ගොඩ වෙනවා. දැන් මෙයා කලේ මොනවද ජීවත් වෙන කාලේ? ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, බොරු කිව්වා, කේලම් කිව්වා, පරුස වචන කිව්වා. ද්වේෂ සිතෙන් හිටියා, අනුසන්තකයට පවා ආසාවෙන් හිටියා, මිත්‍යා දෘෂ්ටියේ හිටියා, කර්මඵලේවත් අදහන්නේ නැතුව. දැන් මෙහෙම ඉඳපු කෙනාට මරණ මංචකයේදී ලෙඩ ඇඳේදී තමන්ගේ ජීවිතයේ දිහා පින්නතුනේ මෙනෙහි වෙන්න පටන් ගන්නවා. ඔන්න කර්මය තමන් ඉදිරියට එන්න පටන් ගන්නවා. හරියට මොන වගේද? සන්ධ්‍යාවක පර්වතයේ හෙවණැල්ල මහ පොළොව මැත්තේ වැටුණා වගේ පින්නතුනේ දවසක් එනවා අපි කළා වූ කර්මයන්ගේ ඒ කර්ම අපි හමුවේ ඉදිරිපත් වන මනසට නැගෙන. එදා ඒ මනසට නැගින්න තියෙන කර්ම තැවිලා දැවිලා පිච්චිලා සිහි කරන්න තියෙන කර්ම නම් මේ පුද්ගලයාට පින්නතුනේ ජීවිතේ සැනසෙල්ල ඉවර කරගන්න ලැබෙන්නේ නැහැ. සැනසෙල්ලෙන් කෙලවර කරගන්න හම්බෙන්නේ නැහැ පින්නතුනේ. අපිට හුඟක් දේවල් කරන්න පුළුවන් පින්නතුනේ පුළුවන් කාලේ. නමුත් අපිට හැමදාම පුළුවන් කාලය පුළුවන් විදිහටම තියෙන්නේ නැහැ. අද පුළුවන් කාලය නම් හෙට අපි ඉදිරියට එන්නේ පින්නතුනේ අපිට බැරි කාලේ. එදාට පුළුවන් කාලේ පුළුවන් කළ යුත්තත් කළා නොකළ යුත්තත් කළා.
නමුත් පුළුවන් කාලයේ බැරි කාලයේ එනකොට සමහර විටකදී පින්වත්නි කළ යුත්තවත් අපිට කරගන්න බැරි වෙනවා. පුළුවන් කාලේ කිව යුත්තත් කිව්වා නොකිව යුත්තත් කිව්වා. ඒත් පින්නතුනේ පුළුවන් කාලේ බැරි කාලේ එනකොට පින්නතුනේ සමහර විටකදී ලෙඩ ඇඳට ගොඩ වෙලා මරණ මංචකයට ගොඩ වෙලා මට වතුර ටිකක් ඕන කියලා කියන්න ඕන හිතට එනවා. හිතට ආවට කටින් කියා ගන්න බැරි වෙනවා. සමහර විටකදී මට පිරිකරක් පූජා කරන්න ඕන කියලා හිතෙනවා. හිතට ආවට කටින් කියා ගන්න බැරි වෙනවා මරණ මංචකයේදී. මේක අපිට වෙන්නේ නැද්ද? අපිට වතුර ටිකක් ඕන කරන්නේ ඒක කියන්න උත්සාහ කරනවා. කියා ගන්න බෑ. එතකොට ඉන්න අයට තේරෙන්නේ ඒ අය සමහර විටකදී කරන්නේ කොට්ටේ හදනවා, මෙට්ටේ හදනවා. පොරවන එක පෙරවනවා. නමුත් එයාට ඕන කරන්නේ ඒක නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? ඕන දේ නෙවෙයි මේ අය කරන්නේ කියලා ඒ වෙලාවේ පින්නතුනේ සියුම් ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒ ද්වේෂ සිත උපදිනවත් එක්කම මරණය සිද්ධ වුණොත් පින්නතුනේ ද්වේෂ සිතකින් කෙලවර කරපු අය ජීවිතය මරණින් මත්තේ උපදින්නේ යක්කු වෙලා. දැන් පේනවා නේද පින්නතුනේ තමන්ගේ කර්ම ටික තමන් කරගත්තු නොකරගත්තු දේවල් ටික පින්නතුනේ මරණාසන්නේදී මනසට නැගෙන තැනක් එනවා. එහෙම ආපුවම කළ හොඳක් නැහැ, කියපු හොඳක් නැහැ, හිතපු දෙයක් නැහැ හොඳ. තුන් දොරින්ම දුසිරිත් කරපු මේ බාලයා හඬලා විලාප තියලා ඉතින් මම මේ වගේ නොකල යුත්ත කළා, කළ යුතු දේවල් කරගත්තේ නෑ කියලා දකිනවා. එහෙමනම් ඉතින් මං කරපු කර්මවල හැටියට මං ඒකාන්තෙන් අපාගත වෙනවා තමයි කියලා පින්වත්නි හඬලා විලාප තියලා පින්වත්නි ජීවිතේ කෙලවර කරලා දානවා. ජීවිතේ කෙලවර කරනවා. එහෙම ජීවිතේ කෙලවර කිරීම පින්වත්නි බලන්න මේ තමයි බාලයෙක් මෙලවම විඳින දුක් දුම්නස් තුන. මේ දුක් දුම්නස් තුන මේ විදිහට විඳලා මරණයට පත් වෙලා මොකද වෙන්නේ පින්නතුනේ? නිරයට වැටෙනමයි කිව්වා. මරණින් මත්තේ නිරයට වැටෙනවා. මහණෙනි ඒ නිරයේ දුක මෙන්න මෙබඳුයි කියලා ඉවර කරන්න බෑ කිව්වා. මහණෙනි යමෙක් කියනවා නම් මනාව කතා කරන මනාව වචන කතා කරන කෙනෙක් කියනවා නම් දුක කියන්නේ මෙන්න මේකයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එහෙම කියන ඔහුට නිරයමයි පෙන්වන්න වෙන්නේ කියලා. දුක කියන්නේ මේක කියලා කියනවා නම් මහණෙනි ඔහු ඒක කියන්න ඕනේ නිරයේ දුක ගැනමයි කියනවා. දුක කියලා කියන්නේ මෙන්න මේක කියලා වෙන එකකට පෙන්වනවා නම් පින්වත්නි ඒක මහ ලොකු දුකක් නෙවෙයි. දුක කියලා කියනවා නම් මුළුමනින්ම දුක මුළුමනින්ම අමනාප වූ අකාන්ත වූ දුක මෙන්න මේකයි කියලා කියනවා නම් මහණෙනි ඒ කියන්නට ඕන නිරේ දුකටමයි කිව්වා. නිරේ ගැනමයි. ඇයි? නිරේ කියලා කියන්නේ එහෙම පිටින්ම දුක් ගොඩක්. එහෙම පිටින්ම දුක් ගොඩක්. දැන් මේ නිරේ පාලයෝ පින්නතුනේ නොඑක ආකාරයෙන් මේ දුසිරිත් කරලා නිරේට ගියපු සත්වයාට නොඑක ආකාර නිරේ වද බන්ධන කරනවා. මේ නිරේ පින්වත්නි පංචවිධ බන්ධනයක් කරනවායි කියනවා. රත් වෙච්ච ගිනිගෙන දැවෙන යකඩ කූරා පින්නතුනේ දකුණු අතේ ගහනවායි කිව්වා. රත් වෙච්ච යකඩ කූරක් පින්නතුනේ ගිනිගෙන දැවෙන පිච්චෙන යකඩ කූරක් ඒ වගේම වම් අතේ ගහනවා. ඒ වගේම යකඩ කූරක් දකුණු කකුලේ ගහනවා. ඒ වගේම යකඩ කූරක් වම් කකුලේ ගහනවා. ඒ වගේම යකඩ කූරක් පින්නතුනේ පපුව මැද ගහනවා. මේ විදිහට
නිරයේ නොඑක ආකාර පින්නතුනේ වද වේදනා දුක් වේදනා දෙනවා. ඒකෙන් ලෝකුම නිරයකට ඇදලා දානවා. අවසානයේ මහා නිරයට දානවා. මහා නිරය තමයි කිව්වේ පින්නතුනේ අවීචය කියලා. අයෝමය වෙච්ච කාමර හා සමානව තියෙන ස්ථානයක් තමයි පින්නතුනේ මේ අවීචය කියලා කියන්නේ. වීචි කියලා කියන්නේ පින්වත්නි අතරතුර අවකාශය කියන එක. අවීචි කිව්වම අතරතුර අවකාශයක් නැහැ. ඇයි එහෙම කියන්නේ? කාරණා කීපයක් නිසා. එකක් තමයි මේ සත්වය අවීචියට ගියපුවාම පින්නතුනේ අවීචියේ මෙන්න මෙතන සත්වයක් ඉන්නවා මෙන්න මෙතන සත්වයක් නැහැ කියලා කියන්න බෑ කියනවා. ඒක නිසාත් අවීචිය කියනවා. ඒ කියන්නේ ඒ තරම්ම අවීචියේ සත්වය පිරීලා පින්නතුනේ. දෙවෙනි කාරණේ තමයි අවීචියේ මෙන්න මේ වෙලාවේ ගින්දර නැහැ. මෙන්න මේ වෙලාවේ ගින්දර තියෙනවයි කියලා පින්නතුනේ මේක කියන්න බෑ. කියන්නේ හැම වෙලාවකම අවීචියේ තියෙන එකම දේ ගින්න. ඊළඟ දේ තමයි මහණෙනි මේ අවීචියේ මෙන්න මේ වෙලාවේ දුක තියෙනවා මෙන්න මේ වෙලාවේ දුක නැහැ කියලා දුක ගැන කියන්න බෑ. මෙතන තියෙනවා මෙතන නැහැ මේ වෙලාවේ තියෙනවා මේ වෙලාවේ නැහැ කියලා. හැම වෙලාවෙම හැම තැනකම දුක විතරයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අවීචියේ මොන තරම්නම් දුක් තියෙනවද කියලා. පින්නතුනේ යම්සේ නැලියකට යම් කිසි කෙනෙක් පිටිපිරෙව්වොත් ඒ නැලියේ අතුරු සිදුරු නැතුව පිටිපිරෙනවා වගේ පින්නතුනේ අවීචිය ඒ වගේ පිරීලා කිව්වා. තවත් දෙයක් තියෙනවා. පින්වත්නි යම් කර්මයක් කළා නම් අවීචියේ පැහෙන්න වෙන මේ භවයේ වෙනත් කර්ම විපාකයක් මුදුන්පත් වෙන්නට කලින් පින්නතුනේ මරණයටපත් වෙච්ච සැනින්ම පින්නතුනේ විපාක දෙන්නේ. මෙන්න මේ තරම් දුකක් විඳින්න වෙන බලවත් කර්ම. මේ අවීචියේ වැටලා දුක් විඳින්න වෙන තරමේ බලවත් කර්ම. එතකොට මේ නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ නිරයේ දුක් නිරයේ තියෙන පින්වත්නි වේදනාවන් බුදුරජාණන් වහන්සේ විස්තර කළා. විස්තර කරලා කියනවා මහණෙනි ඒ නිරයේ වැටිච්ච නිරයේ බැඳිච්ච සත්වයෙක් ඒ නිරයෙන් ගොඩට එනවා කියන එක ලේසි නෑ කිව්වා. ගොඩට එනවා කියන එක ලේසි නෑ. දීර්ඝ කාලයක් ඇවෑමෙන් හරි මේ සත්වයෝ අපි හිතමුකෝ තිරිසන් ලෝකෙට ආවා කියලා. මහණෙනි තිරිසන් ලෝකේ ඉන්නවා තනකොළ කාලම ජීවත් වෙන සත්වයෝ, ගවයෝ, එළුවෝ, අශ්වයෝ වැනි තනකොළ කාලම ජීවත් වෙන සත්තු. මහණෙනි දුසිරිත් කරලා නිරයේ පැහිලා ඒ නිරයේ දුක විඳලා පින්නතුනේ ඒ බලවන්ත අකුසල කර්මය යම් ප්‍රමාණයකට ෂය වීමෙන්ම තිරිසන් ලෝකෙට ආවොත් ඒ තිරිසන් ලෝකේ අර තනකොළ කාල ජීවත් වෙන සතුන් හා සහවාසයට යනවායි කිව්වා. ඒ කියන්නේ අන්න ඒ සත්වයන්ගේ ගුඩට යනවා. කියන්නේ තනකොළ කාල ජීවත් වෙන සතෙක් වෙලා උපදිනවා. තිරිසන් ලෝකේ ඉන්නවා කිව්වා පින්නතුනේ අන්ධකාරෙම ඉපදිලා අන්ධකාරෙම ජීවත් වෙලා අන්ධකාරෙම මැරිලා යන සත්වයෝ ඔය ගැඩවිල්ලෝ වගේ සත්තු අන්න ඒ සතුන්ගේ ගොඩට යනවායි කිව්වා. ඒ සතුන්ගේ ගොඩට යනවා. ඊළඟට කියනවා මේ ලෝකේ ඉන්නවා තිරිසන් අතර අසුචි අනුභව කරලා ජීවත් වෙන සත්තු. අසුචියෙන් ජීවත් වෙන සත්තු. යාගයක් තියෙනකොට අනේ කොහෙද යාගේ තියෙන්නේ එතන නම් කණ්ඩ ඇති කියලා යාග පොළට දුවන බමුණෝ වගේ
අසුචියක දුර්ගන්ධේ එන්නකොටම අනේ ආහාරයක් කියලා ඒ අසුචිය හොයාගෙන දුවන සත්වෝ ඉන්නවා කිව්වා. මහණෙනි, ආහාර පාන පිනිස දුසිරිත් කරපු මේ මිනිස්සයා මරණයටපත් වෙලා අන්න ඒ සත්තුන්ගේ ගොඩට යනවා කිව්වා. මහණෙනි, ඒ තිරිසන් ලෝකෙට වැටිච්ච සත්වෙක් තිරිසන් ලෝකෙන් ගැලවිලා ආයේ මනුස්ස භවයකට එනවා කියන එක ලේසි නෑ කිව්වා. හරියට මොන වගේද? එකම එක සිදුරක් තියෙන වියදණ්ඩක් මහා සමුද්‍රයට දානවා. මේ මහා සමුද්‍රයේ මේ වියදණ්ඩ එක නිමේෂයක්වත් එක තැනක එක විදිහකට තියනවද? නෑ පින්නතුනේ. අවුරුදු 100කට වාරයක් ඉහළට එන කැස්බෑවෙක් ඒ කැස්බෑවාගේ එකම ඇහැයි පේන්නේ. ඒ එකම පේන ඇහැ මේ සිදුරට යොමු වීමෙන් යම් දවසකදී ඒ සිදුර හරහා මේ කැස්බෑවට අහස පේනවද? අන්න ඒ තරම් දීර්ඝ කාලයකටත් වඩා දීර්ඝව තමයි කිව්වා මනුස්ස භවයක් ලබන්නේ සත්වෙක්. ඊටත් වඩා දුෂ්කරයි කිව්වා. අර සිදුරට යොමු වෙලා යම් දවසක අහස පෙනෙයි. නමුත් මනුස්ස භවයක් ලබන එක එහෙම ලේසි නෑ කිව්වා. දැන් අර දුසිරිත් කරලා බාලයා නිරයට වැටිලා තිරිසන් ලෝකෙ දුක් විඳලා අවසානයේ පින්වත්නි මේ තිරිසන් ලෝකේ ස්වභාවය කියනවා මෙතන තියෙන්නෙම දුක කියනවා. ඇයි? මෙතනින් ගැලවෙන එක ලේසි නෑ. ඇයි ගැලවෙන්න ලේසි නැත්තේ? ඒ තිරිසන් භවයට වැටිච්ච තැන ධර්මචර්යා සමචර්යා කියලා එකක් දකින්න නෑ. තිරිසන් ලෝකේ දකින්න තියෙන එකම කාරණේ තමයි පින්වත්නි බලවතා විසින් දුබලයව මරාගෙන කනවා. බලවතා විසින් දුබලයව මරාගෙන කනවා. ඒක විතරයි දකින්න තියෙන්නේ. ඒ නිසයි ගැලවෙන්න අමාරු. ආපහු වාරයක් අර කර්මම කරගන්නවා මිසක ධර්ම මනසිකාරයක් එතන නැහැ පින්නතුනේ. දැන් යම් හේකින් මනුස්ස භවයට එනවා. දැන් කුසල් කරගෙන නැහැ පින්වත්නි තියෙන්නේ අකුසල්ගේ. අර අකුසල් කර්ම රැස් කරගන්න ගමන් පින්වත්නි අකුසල විපාක ගෙව්වා. ඒ අතර කුසලයක් සපුරා ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. බලවත් කුසල් නැතිව අර ගෙවි ගිය අකුසලයේ හේතුවෙන්ම පින්වත්නි මොකද වෙන්නේ නම මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකෙට ආපුවාම එහෙම කෙනෙක් දුක්ඛිතව තමයි උපත ලැබලා ඉන්නේ. ඇයි? පින් බලවත් කරගෙන ආව නෙවෙයිනේ. කුසල් බලවත් කරගෙන ආව නෙවෙයිනේ. දුකසේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. මේ මනුස්ස ලෝකෙට එන සත්වයා මේ මනුස්සයා කියනවා පින්වත්නි එදා සමාජයේ චණ්ඩාල කුලයේ වැනි පින්වත්නි ඔය කොළපුතු කුරය මේ පින්වත්නි කුළුපොතු කුරය මේ කුලය ආදී නොයෙක් කුල වේන නේසාදාදී නොයෙක් ආකාර පින්වත්නි කුල තිබුණා. එදා සමාජයේ ඊටාම පහත්යේ සලකපු ඒ සමාජයේ ඒ ස්වභාවයේ ඉපදිච්ච අයට සමාජයේ කිසිම සැප සම්පතක් භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. කුසට ආහාරයක් නැතිව, ඉනට ඇඳුමක් නැතිව, ඉහට වහලක් නැතිව, ලෙඩට බෙහෙතක් නැතිව, තාම දුර්වර්ණ රූපයක් ඇතිව, ඊටාම අප්‍රිය අමනාප රූප ස්වභාවයක් ඇතිව, මිටිව මේ විදිහට උපත ලබනවායි කිව්වා. එතකොට මොකද වෙන්නේ? පින්වත්නි මේ පුද්ගලයා දිහා වරක් බැලුවොත් ආපහු බලන්න බෑ කිව්වා. කවුරුවත් ප්‍රිය වෙන්නේ නැහැ කිව්වා. කන්න නැහැ, අඳින්න නැහැ, ඉන්න තැනක් නැහැ. අන්න එහෙම ජීවිත ලැබුණම ඔබම හිතලා බලන්න එහෙම ජීවිත ලැබිච්ච අය වැඩියෙන් කරන්නේ කුසල්ද ආපහු ආරයක් දුසරිද්ද කියලා. බොහෝ විට එහෙම දුක්ඛිත ජීවිත ලැබපු අයට හිත සතුටින් පින්වතුනේ කුසල් කරගන්න සිත් පහළ වෙන්නේ බොහෝම අතිශය විරල ප්‍රමාණයකට. සාතිශය බහුතරය පින්වතුනේ අර දුකෙන් නිදහස් වෙන්න කියලා හොරකම් කරන්න පටන් ගන්නවා. ඛණ්ඩ දෙයක් නැහැ කියලා හොරකම් කරලා කනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා සත්තු මරාගෙන විකුණනවා. අර කර්ම කරලා ඒ දුසිරිත් කරලාමයි නිරයේ පැහිලා තිරිසන් වූ අතර ඉපදිලා පණුව පවා කාලා අසුචි පවා කාලා තිරිසන් ලෝකවල පින්නතුනේ එහෙම දුක විඳලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා දැන් දුක දැන් මෙතෙන්දි තේරුම් ගන්න ඕන නේද?
ධර්මයේ දන්න කෙනෙක් නම් මේ දුකට මං වැටුනේ සසරේ දුසිරිත කළ නිසා. නමුත් එහෙම මෙනෙහි නොකරන කෙනා මෙතනදී ඒ දුක වහගන්න කියලා ආයි දුසිරිත කරනවා. ආයි දුසිරිත කරලා පින්නතුනේ වැටෙනවා ආපහු වාරයක් කොහෙටද? නිරේටම. ඔන්න ඕක තමයි කිව්වේ මේ සසර වසන සත්වයට හතර අපාය කියලා කියන්නේ මහ ගෙදර වගේ කියලා. ලේසි නෑ පින්නතුනේ. ඒ නිසා පින්වත්නි දේශනා කරනවා දේශනාවේ මේ තමයි බාලයාගේ ස්වභාවය, බාලයාගේ ගමන. පඬිතයාගේ ගමන මීට වඩා වෙනස්. පඬිතයාගේ ස්වභාවය කයින් සුසිරිත කරනවා, වචනින් සුසිරිත කරනවා, සිතින් සුසිරිත කරනවා. සුසිරිත කරලා මරණින් මත්තේ මේ පුද්ගලයා පින්වතුනේ සුගතිය උපත ලබනවා. දෙව්ලොව උපත ලබනවා. ඒ දෙව්ලොව සැපත අප්‍රමේයයි. පින්වතුනේ මේ ඊ타ම සැකවින් දිගු දේශනාවක් දේශනා කළේ බාල පඬිත සූත්‍රය. පින්වතුනේ බාලයෙකුගේ ලක්ෂණ වලින් වෙන් වෙලා යමෙක් පඬිතෙකුගේ ලක්ෂණ සපුරනවා නම් අන්න ඔහු පින්වතුනේ සැබෑ සැපත හොයාගෙන යන කෙනෙක්. එනිසා මේක ඔබ තුලින් දකින්න මහන්සි ගන්න. ඔබ තුලින් දකින්න වීරිය කරන්න. ඒකට ඔබට ඇස පහළ වේවා කියන පැතුමෙන් මේ දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කළේ නාවල කොස්වත්තේ පදිංචි එච්.කේ. ආර්යරත්න මහත්මිය විසින්. අරමුණු අතරට එක්වෙන්නේ නාවල කොස්වත්තේ පදිංචි රවින්දි ආර්යරත්න දියණියගේ දෙසැම්බර් 10 වන දිනට යෙදී ඇති පින්වන්ත ජන්ම දිනයේ නිමිති කරගනිමින් ඒ දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දාණයෙන් ජනිත වන උදාර කුසලානිසංසයන්ගේ බලයෙන් ඇයට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබී අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා. ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා දෙමව්පියන් විසින් ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ සියලු දෙනා ඇතුළු ලක්වැසි ලෝවැසි සියලු ශ්‍රාවකයින්ට නිර්වාණ අවබෝධය ලැබේවා. දේශකයාණන් වහන්සේ හැටියට මටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබී වහවහා නිවන් අවබෝධය වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු සම්මාදිට්ඨික දෙවියන්ටත් මේ පින් අනුමෝදන්ව නිර්මල ශ්‍රී සද්ධර්මයත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කල් දෙවියෝ සුරකිත්වා කියලා පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි රැස් කරගත් උදාාරතර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනය උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා. නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා
උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. මෝහක්ඛයෝ නිබ්බානං